ආයුබෝවන් සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ හැම දෙනාටම ධර්මයේ තුල හැසිරෙන පුද්ගලයා ධර්මයේ විසින්ම ආරක්ෂා කරන බව බෞද්ධ දර්ශනය තුල සඳහන් වෙලා තිබුණත් මේ කාරණාව හරිහැටි තේරුම් නොගත් මේ කාරණාව හරිහැටි අවබෝධ කර නොගත් පුද්ගලයන් වර්තමාන සමාජය තුල විවිධ වූ දුක්ඛම් කටළු වලට මුහුණ පාමින් කාලය ගත කරන අයුරු අපට දැක ගන්නට බලා ගන්නට පුළුවන් වෙන කාරණාව සුලභ දසුණක් වෙලා තිබෙනවා. සදහපතුනේ ඒ නිසා බෞද්ධ දර්ශනය පිළිපදමින් බෞද්ධ දර්ශනයට අනුගතව මේ උතුම් මනුස්සත් භවය ගත කරන ආකාරය පිළිබඳව ඔබට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනාවන් සිද්ධ කරමින් සිකුරාදා දවසේදී උදෑසන 8 සිට 9 දක්වා වූ පුණ්‍යවන්ත හෝරාව තුළ ඔබ වෙනුවෙන් විකාශනය කරන සුපසංජීවිතය ධර්ම සාකච්ඡාමය වැඩසටහනයි අදත් අපි මෙලෙසින් ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. පින්නතුනේ ධර්මයේ පිළිබඳව අපට හැසිරෙන්නට නම් බෞද්ධයෙකු වශයෙන් මේ ජීවිතය ගත කරන්නට නම් අපට ඒ වෙනුවෙන් මඟ පෙන්වීමක් ඒ වෙනුවෙන් අනුශාසනාවන් සිදු කිරීමක් අවශ්‍ය වෙනවා. ඒ නිසා අපේ වැඩසටහන තුලින් ඔබට අවවාද අනුශාසනාවන් ලබා දීමේ අරමුණෙන් අපි සුපුරුදු පරිදි වැඩම කරවා ගන්නට කටයුතු කරන අපේ සුපින්වත් දේශකයන්න් වහන්සේ අදත් අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩම කොට සිටිනවා. අපි ඊ타ත්ම ගෞරවයෙන් උන්වහන්සේව සාදුනාද පවත්වමින් පිළිගනිමු. බත්තමුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජනීය මිරිස්සේ ධම්මික අපේ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. සදහවත්නි අද සුපසංජීවිතයේ ධර්ම සාකච්ඡාමය වැඩසටහන තුලදී අපි පසුගිය සතියේදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කරපු විශේෂ වශයෙන්ම මේ වැඩසටහන් කිහිපයක් පුරාවටම අපි වැඩසටහන තුලදී සාකච්ඡා කළේ පංච නීවරණ ධර්මතාවයන් පිළිබඳව. යනුව අපි පසුගිය සතියේදී උද්දච්ච කුක්කුච්ච කියන නීවරණ ධර්මතාවය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කරන්නට පුළුවන් කමක් ලැබුණේ නැහැ. දේශනාවට ලැබී තිබෙන කාල වේලාව ඉක්මවා ගොස් තිබුණු නිසා ඉතින් අද ඒ දේශනාවේම තවත් දිගුවක් ලෙසට සුපසංජීවිතයේ ධර්ම සාකච්ඡාමය වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යන්නට බලාපොරොත්තු වෙනවා. පින්නතුනේ අද වැඩසටහන වෙනුවෙන් ස්වකීය දායකත්වයේ ගනිමින් කටයුතු කරන සුපින්වතුන් පිරිස දේශනාව වෙනුවෙන් සම්බන්ධ වන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ දායකත්වය අප වෙනුවෙන් ලබා දීලා තිබෙනවා. ඉතින් අපි ඔවුන්ව පුණ්‍ය අනුමෝදනාත්මකව සිහිපත් කරමින් අද දේශනාව වෙනුවෙන් දායකත්වයේ ගනිමින් කටයුතු කරන්නේ කාන්ති පෙරේරා මහත්මිය සහ එතුමියගේ දේනිය වන රසිකා පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ සුපින්වතුන් පිරිස විසින්. එහෙමනම් මේ හැම දිනාටමත් ඔවුන්ගේ යහපත් සිතුම් පැතුම් මේ ආකාරයෙන්ම සමෘද්ධිමත් වේවා යන උතුම් ප්‍රාර්ථනාව පෙරදරි කරගනිමින් අපේ ගෞරවනීය පින්වත් දේශකයන්න් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. අපි හැම දිනාවම උතුම් තිසරණ සහිත වූ පංචශීලයේහි පිහිටුවීමෙන් අනතුරුව අද දවසේ සුපසංජීවිතයේ ධර්ම සාකච්ඡාමය වැඩසටහන මේ පුණ්‍යවන්ත කාල වේලාව තුල ඉදිරියට පවත්වාගෙන යන්නට අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. සතු අනන්ත අසිරිමත් වූ ගුණානුභාවයෙන් අද සුපසං ජීවිතයේ සදහම් දෙසුමෙහි සාකච්ඡාවෙහි පින්වත් වූ දායකත්වයෙන් කටයුතු කරන කාන්ති පෙරේරා මහත්මිය සහ එතුමියගේ දියණිය රසිකා පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ හැමත් මේ රටෙහි හෝ ලෝක කොතැනක හෝ වෙසෙමින් මේ දේශනාව ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාමත් ඒ වගේම බෞද්ධ ආමාත්‍ය ජාලයේ සභාපති පින්වත් නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරුවනත් සඳුන් ජීවන්ත පුතුණුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලු කායික මානසික සුවයන් නුවඩුව ලැබ ධර්මානුධර්ම පිළිවෙත් මගේ හැම සොම්නස් උපදවාගෙන ඒ උතුම් වූ සිව්සස් දහම් අවබෝධයෙන් නිර්වාණාබෝධයේ පිණසම යම් වූද උපකාරක ධර්ම පෙළක්ම වේවායි පල්ම කොට ඊ타මත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ගෞරවයෙන් තුන් වතාවක් নমස්කාරය කියන්න. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡ
ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආමබන්තේ සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සන්තං වා අජ්ජත්තං උද්දච්ච කුක්කුච්ඡං අත්තිමේ අජ්ජත්තං උද්දච්ච කුක්කුච්ඡන්ති පජානාති. අසන්තං වා අජ්ජත්තං උද්දච්ච කුක්කුච්ඡං නත්තිමේ අජ්ජත්තං උද්දච්ච කුක්කුච්ඡන්ති පජානාති. සාදු සාදු සාදු. උතුම් තුනුරුවන් සරණයි සදහවත් පින්වත්නි. අද සුපසංජීවිතයේ සදහම් දෙසුමෙහි සාකච්ඡාවෙහි අපි සාකච්ඡා කරනු ලබන්නේ උද්දච්ච කුක්කුච්චයෙහි දෙවන කොටස වන කුක්කුච්ච. එනම් සිතෙහි ඇතිවන පසුතැවීම පිළිබඳව. ධර්ම මාර්ගයේ අහුරන නිවන් මඟට බාධා කරන සුගතියෙන් ඉවත් වෙන ඉවත් කරන දුගති මාර්ගය නිර්මාණය වන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේ නීවරණ ධර්ම පහ අවබෝධයෙන් යුතුව සංසිඳවන බැහැර කරන ආකාරයයි මේ දෙසුම් පෙළින් අප සාකච්ඡා කරන්නේ. මේට ප්‍රථමයෙන්ුත් නිතර සඳහන් කළා වගේ යම් විටක නාම හැටියට මතකේ මේ නීවරණ ධර්ම පහ පිළිබඳව දැනුමක් තිබෙනවා. නමුත් ඔබ වැඩි පිරිසක්
තමන්ගේ ජීවිතය පවත්වනකොට ඔබට වැටහෙන අයුරින් සඳහන් කළොත් ජීවත් වෙනකොට ප්‍රධාන වශයෙන් කැමැති අරමුණු වල ඇලීම මමය මාගේ කියන දෘෂ්ටියෙන් දැඩිව ගැනීම උපාදානය කිරීමත් අකමැති අරමුණෙහි අමනාපයෙන් අකමැත්තෙන් නොඉවසන ස්වභාවයෙන් ගැටීම හේවත් පටිඝයෙන් යුතුව කටයුතු කිරීමත් දක්නට තිබෙනවා. කාමච්ඡන්දාදී නීවරණ ධර්ම අපි දැනුමෙන් ඔබට ගිය අවබෝධයට ගන්නේ දුගතිය බැහැර කළ සුගතිය උරුම කරගෙන එහෙත් සුගතිය කියන තැන දිව්‍ය ලෝකයක හෝ මනුෂ්‍ය ලෝකයක නැවත ඉපදිලා මේටත් වඩා හෝ අපිට දැන් නැති සැප සම්පත් ලබාගෙන කාමභෝගීව ජීවත් වෙනවා කියන තැනක නෙමෙයි. සසර බිය දක්නාසුළු ශ්‍රාවකයා හෝ ශ්‍රාවිකාව සුගතිය උරුම කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් සියලු කෙලෙසුන්හි ප්‍රහාණය පිණිස උපකාර වන උත්තේජනයක් හැටියටයි. උනන්දු වීමක් උනන්දු කිරීමක් මාර්ගයට පහසුවක් උපකාරක ධර්මයක් හැටියටයි. ඒ අනුව නීවරණ ධර්මවල ඇති විපත්තිය මනවින් තේරුම් අරගෙන සතිය සිහිය පිහිටුවාගෙන ඒ නීවරණ ධර්ම වලින් බැහැර වෙමින් සියලු දුකින් නිදහස් වෙන අවස්ථාව ප්‍රධාන වශයෙන් ලෞකික වශයෙන් මෙලෝ වශයෙන් ඉන්ද්‍රියන් පරිහරණය කරන විට ඉන්ද්‍රියන් ඔස්සේ රූපාදී අරමුණු පරිහරණය කරන විට සිත සිහිය පිහිටුවනවා. එය තමයි දැන් මේ දෙසුම් පෙළින් අපි සාකච්ඡා කරමින් සිටින්නේ. ඒ අනුව සඳු ජීවන්ත පුතුණන් සඳහන් කළා වගේ අද ගිය සතියේ අපි උද්දච්ච කුක්කුච්ච කියන හතරවෙනි නීවරණ ධර්මයේ උද්දච්ච සිතේ ඇතිවන නොසන්සුන්කම සිතුවිලි වල සිතෙහි විසිරී යන ස්වභාවය පිළිබඳව ලෞකික ලෝකෝත්තර වශයෙන් යම්තා දුරට සාකච්ඡා කළා දේශනා කළා. එහෙත් මේ සාකච්ඡාව දේශනාව යනු තවත් දහම් කතාවක් නොවේමය යන අදහස ඔස්සේ එය මෙලව ජීවිතයේ වශයෙන් අපි කොහොමද ධර්මයේ ඇසුරු කරගෙන අපේ මුඛ්‍ය පරමාර්ථය වන සියලු කෙලෙසුන් ප්‍රහාණය කරන තැනට මෙලව ජීවිතයේ කටයුතු ඔස්සේත් පවත්වා ගන්න කියන අදහසයි ඒ ඔස්සේ මේ ලෞකික ලෝකයේ ඉක්මවා ගිය ලෞකික ලෝකයේ ප්‍රිය අරමුණු වල ඇලෙමින් අකමැති අරමුණු වල ගැටෙමින් ඇලෙමින් ගැටෙමින් ඔබට වැටහෙන විදිහට සතුටු වෙමින් අත්පොඩි තලමින් ඒ වගේම වෙනස් වෙන අරමුණු ඉදිරියේ අභාවිත සිත් නිසා හඬමින් වැළපෙමින් ජීවත් වෙනවා කියන තැනකින් ඔබට ගිය. ତොර ලෞකික සාමාන්‍ය අශෘතව පෘථග්ජන ලෝකයේහි සිතන ආකාරයට වඩා එයින් ඔබට ඉදිරියට උදාර ලෙස ඒ වගේම සම්මා ප්‍රඥාවෙන් සම්‍යක් දෘෂ්ටියෙන් දකින ආකාරයෙන් එන ලෝකෝත්තර තත්වයට පත් වෙන ආකාරය විමසා බැලීම. ඒ තමයි ඔබට දැන් එය කර්මස්ථානයක් වගේම මතකයි. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන යම් ඵලයක් විපාකයක් වේද? ඒ හේතුන්ගේ මේ විසිර යාමෙන් මේ ඵලයේ විපාකය නැතිව යන්නේ. අන්න ඒ අවබෝධයෙන් ලෝකෝත්තර ලෞකික ලෝකයේ ඉක්මවා යන ස්වභාවයට හිත පුරුදු කිරීමයි. මේක සඳු ජීවන්ත පුතේ සඳහන් කරනවා විදර්ශනාවේදී උපේක්ඛා ස්වභාවය කියලා. විදර්ශනා උපේක්ෂාව හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵලයක්ම විපාකයක්ම හේතුන්ගේ විසිර යාමෙන් නැතිව යනවා. ඒක තව අදහසකින් සඳහන් කරන පටිච්ච සමුප්පන්න බව කියලා. අන්න ඒ ස්වභාවය නුවණින් දැක ගැනීම විදර්ශනා උපේක්ෂාවයි. මේ තමයි දැන් අප මේ ලෞකික ලෝකෝත්තර වචන පාවිච්චි කරමින් වදන් වලට පමණක් නෙමෙයි. තව දේශනාවකට කතාවකට කාලය ගත කිරීමක්ම නොවේ. ඒ ප්‍රායෝගිකව ජීවිතයට අනුගත කිරීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ජීවන්ත පුතණුවනේ දැන් පසුගිය කාලය තුළ අපේ රටේ ඇති වුණු තවමත් ඇති වෙමින් පවතින ධර්මක් සංසිඳමින් පවතින බව පේනවා. ඒ කටයුතුත් එක්ක බැලුවොත් නුවණින් වැඩි පිරිසක් කුමන ආකාරයෙන් කටයුතු කළාද කියන තැන පැහැදිලි.
ඒකෙන් අදහස් කරන්නේ සියලු දෙනාම කියලා. මොකද ධර්මයේ තුල රැඳිලා විදර්ශනාවෙන් දකින්න පුළුවන් සාමාන්‍ය අශෘතව පෘථග්ජන ආකාරයටම තමා මුල් කරගෙනම කැමැති අරමුණු වල ඇලෙමින් තමා මුල් කරගෙනම Tamanට ඕන දේ සිදු වෙන්නේ නැති වෙනකොට ඇසෙන් රූප කනේ ශබ්ද වශයෙන් ඒ අකමැති අරමුණු ගැටෙමින් එසේ නොවේ අපි මේ සාකච්ඡා කරන විදර්ශනා උපේක්ෂාවෙන් යුක්තව කටයුතු කරන පිරිස්මත් බොහෝම සිටිනවා. එහෙමයි. ඒ අත මතුවෙන්නේ නැත්තේ ඒ සංයමයේ අවබෝධය නිසාමයි. එතකොට නමුත් අපිට දකින්න ලැබුණ වැඩි පිරිසක් ඒ කැමැති අරමුණු වලට මුහුණ දෙනකොට Taman කැමැති පරිදි පවතින්නේ නැත්නම් එහි දක්වන ප්‍රතිචාරය ගැටීමක් හැටියට ව්‍යාපාදයක් පටිගයක් හැටියට මතුවෙන ස්වභාවය ලෞකික ලෝකයේ තුල පුතේ එතන ගැටලු වෙන්නේ ඒව නිතරම පේනකොට ඇහෙනකොට දැනෙනකොට ඒ අනුවම හිතන්න පුරුදු වෙනවා. එහෙමයි. අනේ ඒක තමයි අර මූලික වශයෙන්ම ධර්මයේ තුල පෙන්වුම් කලේ අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා කියලා. ධර්මාවබෝධයේ තියෙන පිරිසකගේ ඇසුරත් එසේ නොවන පිරිසක් පුද්ගලයෝ වශයෙන් ඉවත් කරනවට වඩා මනසින් ඒ අයගේ සිතුවිලි වචන ක්‍රියාවන් අනුගමනය නොකරන්න. මමයි මගේමයි මම හිතන විදියටම කෙරෙන්න ඕනේ. නැත්තම් මගේ අරමුණ මිටු කරගන්න ඕනේ. දැන් මේක පුද්ගලයොත් එකනේ තමාගේ හිතින්ම මගේ හිතේ ඇතිවන සිතුවිලි සමගින් මම හිතන විදියටම සිද්ධ වෙන්න ඕනේ. එසේ නොවේතිනම් මට කේන්ති යනවා මං අකමැති කොහොම හරි කරගන්න ඕනේ. එතකොට තරහ වෛරය අමනාපය ගැටීම් කලකෝලහල ඇති වෙනවා. ඉතින් මේ ස්වභාවය චිත්ත සංතානිය තුල වැඩෙන බව පෙනෙන්න තිබෙනවා. එතකොට අන්න එතනින් බැහැර වෙලා ඒ සිතුවිලි හා ක්‍රියාදාමයන්ගෙන් තමන් ඉවත් වීම තමයි අසේවනාච බාලාණන්. අර ඒ ධර්මයේ නොදන්න ධර්මයට හිත පුරුදු නොකළ පිරිසකගේ ඒ අවතුම් පැවතුම් තමා අනුගමනය නොකිරීම. දැන් පුද්ගලයෝ සමස්ත වශයෙන් අපිට අයින් කරන්න බැහැනේ. එහෙම ධර්මයෙන් පෙන්눔 කරන්නෙත් නැහැනේ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලෙත් පස්පව් දස කුසල් කරපු අයට එයාට ගහන්න හෝ බනින්න හෝ එයාගේ ජීවිත විනාශ කරන්න ඉගැන්වුවේ නැහැනේ. බුද්ධහමේ මූලික ඉගැන්වීම් අනුව සියලු සත්වෝම ජීවිතයට ප්‍රියයි. ගහනවට බයිනවට මරන්නට කවුරුවක් කැමති නැහැ. ඒ නිසා මෛත්‍රියේ පටන් හැම කෙනෙකුටම ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. බෞද්ධ දර්ශනය තුළින් පෙන්눔 කරන්නේ නිවැරදි මඟ පෙන්නලා ඒ අය නිවැරදි මඟට යොමු කර ගැනීමයි. නමුත් ඒ අය නිවැරදි මඟට යොමු කරනවා කියලා අපි තරහෙන් වෛරයෙන් කටයුතු කළ යුතු වෙන්නේ නැහැ. එතකොට අපිත් දුගතියට වැටෙනවා. ඒ වගේම බෞද්ධ දර්ශනය තුළ පෙන්වන කරනවා දැන් මඟ පෙන්වලත් ඒ අය අහන්නේ නැත්තම් දැන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළ මඟ පෙන්වලා අහපු නැති අය ජීවත් වුණා. හැබැයි ධර්මයේ පෙන්වුම් කළා යමක් වගා කළොත් ඒ අනුව නුඹලට විපාකයට මුහුණ දෙන්නට වෙනවා වගේ යාදිසේ වපතේ බීජං තාදිසේ හරතේ පලං යමක් වගා කළොත් ඒ අනුව තමයි අස්සන නෙලා ගන්න වෙන්නේ. එතකොට ලෝභ දෝෂ මෝහ මුල් කරගෙන සිතලා කියලා කරලා එහි විපාකයට අකුසල විපාකයට අකුසල වශයෙන්ම දුගතියක සතර පායතනක පිදිලා දුක් විඳින්න වෙනවා. දැන් මේක තමයි මාර්ගය. ඉතින් ඒ අනුව අප විසින් කටයුතු කළ යුතු වෙනවා. ඊළඟට ධර්මයේ පෙන්눔 කළා දැන් නිවන් මාර්ගයේදී ලෝකෝත්තර තත්වයේදී සඳු ජීවන්ත පුතුණේදී සෝතාපන්න අංග 4ක් මෙහි දක්වනවා. ඒ තමයි සත්පුරුෂ සංසේවන, සද්ධම්මස්සවන, ඒ වගේම යෝනිසෝ මනසිකාර, ධම්මානුධම්ම පටිපatti. ඉතින් අන්න ඒ අනුව දර්ශනීයෙන් බුදු දහමින් පෙන්වා දීපු ධම්ම මඟ ඔස්සේ අප විසින් කටයුතු කළ යුතු වෙනවා. ඉතින් වැඩි පිරිසක් දැකපු, පෙනුණු, මතුවුණු ආකාරයට ඒ අනුව සිත් නොපැවතුන බව විසුරුණු සිත් වලින් අර උද්දච්ච කියන තැනින් මොන විදියට කටයුතු කළාද කියලා පැහැදිලි. ඒ නිසා දැන් මේ අදහස අපි ඉදිරිපත් කරන්න පුතේ දැන් නීවරණ ධර්ම දැනගෙන තිබුණට මතකයේ තිබුණට විභාග සමත් වුණා කියුවට යම් විටක දන් දෙනව සිල් රකින්නව සිල් ගන්නව භාවනා කරනවා කියන තැනක හිටියත් නමුත් අවශ්‍ය ආකාරයට දුගතියෙන් බැහැර වෙල සුගතිය උරුම කරන චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට උපකාරක වන ආකාරයට තවම සකස් වීම මදයි කියන තැනක අපිට හිතන්න වෙනවා පුතේ. දැන් මේ අපි දකින ස්වභාවය අනුව අපි මෙහෙම වෙනස් වෙනවා නම් මේට වඩා මේ සසරේ ස්වභාවයත් එක්ක
මීට වඩා විශාල විපත් වෙන්න පුළුවන්. නපුරු ලෝකයක් ඇති වෙන්න පුළුවන් මිනිස්යන්ගේ ස්වභාව ධර්මයේ දැන් අපිට යම් අත්දැකීම් තියෙනවා සුනාමි උදුරත් එක්ක ඊටත් වඩා විශාල උදුර වලටපත් වෙන්න පුළුවන්. දැන් මේ ලෝක විනාශය ගැන කියනකොට සප්ත සූර්යයක් ගමන සූත්‍ර දේශනාවේ පැහැදිලි කරන පුතේ සූර්යයන් 7 දෙනෙකුගේ පහළවීමක් පිළිබඳ. එතකොට මේ භූමියෙන් පවා සම්පූර්ණයෙන්ම අලු වෙල දැවිලා දූවිලි බවටපත් වෙනවා. සම්පූර්ණයෙන්ම ජලාශයෙන් පිරීලා යනවා. එවැනි කාලයකට මුහුණ දෙනකොටත් භාවිත හිත් තිබීමෙන් පමණක්මයි දුගතිය බැහැර කරලා ඒ සුගතියක් උරුම කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට අපිට පුළුවන්කම ලැබෙන්න ඕනේ අපි මේ පුරුදු කරනවා කියන ධර්ම මාර්ගයේ තුල ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා සීලේ පිහිට අපිට අරමුණක් තිබෙනවා දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම මුණ ගැහුණු ගෞතම බුද්ධ ශාසනය ලැබූ ජීවිතයේ හැම චිත්තක්ෂණයක් පාසාම අවසන් වේගෙන යන බව ඒ බව නුවණින් දැකලා ධර්ම මාර්ගය තුල හිත නංවා ගැනීම පිහිටුවා ගැනීමට මනා වූ අවබෝධයක් තිබෙන්න ඕන. ඉතින් මේ දේ සඳහන් කළේ පුතේ නැත්තම් අපි හිතනවා ගැටලුවක් මතුවෙනකන් අපිට පේන්නේ නැති නිසා සියලු දෙනාම දැන් සංසිඳිලා හොඳින් ධර්ම මාර්ගය තුල සිටිනවා කියලා. මොකද අපිට පේනවා පින්කම් යම් කටයුතු වලදී දහස් ගණනින් පිරිස එකතු වෙලා ඉන්නවා. නමුත් ඒ වගේම අර ඇලීම ගැටීම මුලාව ඒ ඔස්සේ ලක්ෂ ගණනින් එකතු වුණු බවත් පේන්න තියෙනවා. දැන් මෙහින් අපි අපේ හිතේ ගැටීමක් ඇති කරගන්න නැතුව අපේ හිතේ මම උසස් නැත්නම් ඒ අය පහත් මම තමයි හරි කියලා දෘෂ්ටියක් අරගෙන තමන් මුලාටපත් වෙලා සැබවින්ම තමන් ධර්ම මාර්ගය තුල ඉන්නත් පුළුවන්. හැබැයි ඒ අය පහත් කළා මම තමයි හරි කියන තැන දෘෂ්ටියට ආවොත් ධර්ම මාර්ගය තුල අපි දෘෂ්ටියක ඉන්නේ සක්කාය දිට්ඨියත් එක්ක මෝහයට හසු වෙලා මම අල්ලගෙන. අන්න ඒ නිසා ඒව තුල දකින්නත් ඕනේ ලෝක ස්වභාවයේ යථා ස්වභාවයේ පුද්ගල సంతානීය නිසි ලෙස පරමාර්ථ ධර්මයට අනුව අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට දකින්න පුරුදු නොවුනම ඒ අසෘතව පෘථග්ජන ස්වභාවය තමයි පිය රූපේ සාරජ්‍යති අපිය රූපේ ව්‍යාපජ්ජති ප්‍රිය අරමුණු වල තදින් ඇලීම මම මගේ කර ගැනීම අකමැති අරමුණු වල ගැටීම ස්වභාවය. ඒ නිසා දැන් අපි යමක් මේ කරුණු දන්නවා අපි දැනගෙන ඉන්නවා කියන තැනකට වඩා අප නිතර සඳහන් කරනවා මේ දේශනා පෙළේ පුතේ අඩුම තරමේ සෝතාපන්නවත් වෙනකොට තමයි සුසුමක් හෙලන්න පුළුවන් සනසලිමත් දායක මම දැන් දුගතිය මුළුමනින්ම බැහැර කරගත්තා කියලා. එතෙක් ඔබ මොනතරම් දැනුමක් තියෙනවා කියලා කිව්වත් දැන් යම් දහම් කරුණු පිළිබඳව විශේෂ ඥානින් ඉහළම උපාධියක් ලබාගෙන තිබුණත් ඒ අත්තුම පරීක්ෂා කොට බැලුවොත් තමන්ගේ හිත තුළ උපාදානය වන අවස්ථා තියෙනවද නැද්ද කියලා ඒක තමන්ටම නුවණින් දැක ගන්නට පුළුවනි. ඒ නිසා අන්න ඒ කරුණාවෙන් සඳහන් කරන අදහසත් එක්ක අපි මම මගේ කියන දෘෂ්ටියෙන් බැහැර වෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයේ ස්වකීය කොට ගැනීම මගේ මම වෙමි මගේ ආත්මය කියලා දැඩිව ගැනීම තමයි සක්කාය දිට්ඨි සක්කාය දිට්ඨි හැටියට දක්වන්නේ. අන්න එය බැහැර කරනවා කියන තැනක පටන් අපි මේ දැනුමින් ඔබට ගිහිල්ලා ජීවිතේ ප්‍රතිපදාවක් හැටියට දකින්න ඕනේ. මදුපිණ්ඩික සූත්‍ර දේශනාව තුළ පෙන්වන්න කරන්නේ පුතේ දැන් මේ අවබෝධයට එනකොට Tamanටම දැනෙනවා ඒ හිතෙන් ගන්න ඇලීම බැහැර වෙනවා කියලා. වචනයක්වත් පිට වෙන්නේ නපුරු වශයෙන් දැන් නුඹ ආදී වශයෙන් ඒ නුඹ කියලා කිව්වට ධර්මයේ පාලි වචන තේරුමත් ගත්තොත් පුතේ ඒක ඇහෙන්නේ තරමක් නුසුදුසු වචනයෙන් සිද්ධ වෙන පරුස වචන හැටියට පිට වෙන්න පුළුවන්. ඒ අපි මෙහි සඳහන් කරන්න අපහසුයි. එහෙම වෙන්නේ නැහැ. අන්න ඒ වගේ පරුස වචන ස්වභාවයෙන් මතුවෙන්නට පටන් ගන්නවා. ප්‍රාණඝාත සරකම් ගහබැන ගැනීම කලකෝවලහල තත්ත්වයටපත් වෙනවා. ඒ ස්වභාවයේ බැහැර වෙලා තමාටම තමාගේ හිත තුළ සංසිඳීම සකස් වෙනවා කියන දේ පමණයි. දැන් පරුස වචන කියන දේවල් නපුරු සිතුවිලි නරක දේවල් තමන්ගේ අර ලෞකික ලෝකයේ දැනුමත් එක්ක ඒව දන්නවා. දැනුමක් වශයෙන් එනවා. හැබැයි ඒවා තුලින් මතුවෙන සැර පරුස කර්කස ස්වභාවයේ දේශ ලෝභ පිළිකුල් ස්වභාවයෙන් ඇතිවෙන jiguccha ස්වභාවයෙන් ඇතිවෙන ස්වභාවය සාරයක් හැටියට හිතට එන්නේ නැහැ. අර නාමිකව දැන ගැනීමක් පමණයි මේ පරුස වචන. මේ පිළිකුල් සහගත දේවල්.
මෙන්න මේ සංසිද්ධි, මේ පිළිකුල් සහගත මේ හැසිරීම, මේ කාමයට සම්බන්ධ හැසිරීම, ඒවා අර දැනුම තුල තියෙනවා. හැබැයි ඒවා අවබෝධයෙන් ඒවා බැහැරවීම නිසා ඒකට කියන්නේ පුතේ අට්ඨියති හරායති jigucchati කියලා. ඒවත් තලා පෙලා ඉවත් කරනවා. ඒ සිතුවිලි ඇතුළට එන්නේ නැති වෙන්න ඒවා ඉවත් වෙනවා. ඒ වගේම බැහැර කරනවා. jigucchati කියන්නේ පිළිකුල් කරනවා. එතකොට අර ඒවායින් දෙන්න පුළුවන් කටුක කර්කස නපුරු වැරදි සාරයක් ඇතුළට ඇවිල්ලා තැම්පත් වෙන්නේ නැහැ. එතකොට සංසිඳුණු ස්වභාවයක් ඒ හිත තුළ ඇති වෙනවා. හොඳයි. ඒ ඔස්සේ අද හතරවෙනි නිවන ධර්මයේ උද්දච්ච කුක්කුච්චේ උද්දච්ච ඒ සිතේ ඇතිවන විසිරියාම් පිළිබඳව අපි ගිය සතියේ සාකච්ඡා කළා. අද කුක්කුච්ච නොකල කුසල් කළ අකුසල් පිළිබඳව පසුතැවීම. දැන් මේක සාමාන්‍යයෙන් හැම කෙනෙකුටම බොහෝ කෙනෙකුට පැහැදිලි. පසුතැවීම ජීවිතයේ බොහෝ කෙනෙකුට තිබෙනවා. පසුතැවීම පිළිබඳව හැඟීම් වැඩි පිරිසකට තියෙනවා පුතේ. අහගෙන හිටියොත් කතා කළොත් සමහර අයගේ වචන වල පැහැදිලි. මට කියන්න කතාවක් තියෙනවා. නිදසුනක් ගත්තේ. මට කියන්න කතාවක් තියෙනවා මගේ ජීවිතේ. පුංචි කාලේ පටන් මම දැකපු දේවල්, මට දකින්න තිබුණු දේවල්, ගෙදර ඉඳලා, මව් දෙමව්පියන් ඉඳලා, පරිසරයේ ඉඳලා, පාසලේ ඉඳලා ওই විදිහට කියලා සමහර දේවල් මතක් වෙනකොට මගේ හිත කඩාගෙන වැටෙනවා වගේ අප්‍රමාණ දුකක් දැනෙනවා. සමහර දේවල් මතක් වෙනකොට මට තරහවක් කේන්තියක් ඇති වෙනවා. දැන් මේ විදියට නිදසුන් වශයෙන් දැන් මේ වචනත් එක්ක අනුගත වෙන්න එපා. නමුත් අපි ධර්මයේ දකින්නයි මේ පෙන්වු කරන මම මුලින් සඳහන් කළා. වචන හා ක්‍රියාදාමයන් දැනගත්තට දැනුමින් ඒ වායින් කර්කස පරුස විපාක සහිත සාරයක් ඇතුළට නොගන්න භාවිත හිතක් පවතින්න ඕනි කියලා සඳහන් කළා. බොහෝ කෙනෙකුගේ අතීතයේ ගමන මතක් කරනකොට අර ඒ ශෝකයත් එක්ක පසුතැවීමකට එන ස්වභාවය තිබෙනවා. එහෙමයි. දැන් ධර්මයේ තුල පෙන්වුම් කලේ අතීතං නානුසෝචෙන්ති, අතීතයේ අවසන්. ඒ ගැන හිතලා අවබෝධයෙන් ශෝක වෙන්න ඕනේ නැහැ. නප්ප ජප්පන්ති නාගතං, අනාගතේ තාම පැමිණිලා නැහැ. ඒ නිසා වර්තමානයේ ඔබ ධර්මානුකූල අවබෝධයකින්, ධර්මානුකූල අවබෝධය දැන් හොඳටම පැහැදිලි. හේතුඵල ධම තියෙනවා. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණු ඵල විපාක හේතුන්ගේ විසිරියාමෙන් නැති වෙනවා. පණ ඇති හෝ පණ නැති සියල්ලම සියලු සංකත සංඛාර ධර්ම අනිච්ච දුක්ඛ අනාත්ම වූ තිලක්කන ධර්මයට යටත්ය. මේ අවබෝධයෙන් අප ඔබ කියන ජීවිතේ දාන සීල භාවනා පටන්, අන්නයට උදව් උපකාර කිරීම පටන්, හෝ මලක් පහනක් පිදීමේ පටන් ජීවිතයේ අපි පුරුදු කරමින් සිටින අන්න ඒ දේවලුත් පාරමිතාවක් වගේ උපකාර කරගෙන අපිට පුළුවන්කම ලැබෙන්න ඕනි සියල්ල අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයට යටත් කියන පසුබිම මනාව හොඳින් සකස් කොට ඒ තුලින් අස්සාදය තුලින් නැගී හිටින්න. අස්සාදය තුලින් නැගී හිටිනවා කියන්නේ ලෞකික ලෝකයක් එක්ක සීලේ පිහිටලා ඔබ ජීවත් වෙනවා කියන එකයි. ඔබ අකර්මණ්‍ය කිරීමක් නෙමෙයි. ඔබ හඬමින් වැළපෙමින් ජීවත් වීමක් නෙමෙයි. ඔබ ප්‍රසාදයකින් ධර්මානුකූලව ලෞකික ලෝකයේ තුල ජීවිතය පවත්වනවා. ඒක තමයි අස්සාදය තුලින් කියලා කිව්වේ. එහෙත් අර පදනම සකස් වෙලා තිබෙන්නේ පටිච්ච සමුප්පන්න හේතුඵල ධම සියලු සංකතවල ස්වභාවය හට අරගෙන බිඳින් නැතුව යන ස්වභාවය කියන අදහස සකස් කොට තිබෙන්නේ. එතකොට සිතින් හෝ කයින් හෝ වචනයෙන් පාපයකට අකුසලයකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා අතීතය ගැන යම් කෙනෙක් හිතලා ශෝක වෙන්න, දුක් වෙන්න හා පසුතැවෙන්න අවස්ථාවක් ඇති කරගත යුතු නෑ. ධර්මාබෝධයෙන් සඳහන් කළා, සාරාංශ කළා අතීතය අවසන්. පසුතැවෙන්න එපා. ඒකට කොහොමද මම හිත හදාගන්නේ? එතකොට අහනෝනේ පුතේ. දැන් මම දන්නවා නැවත අතීතයේ මුණ ගැහෙන්නේ නැහැ කියලා. දැන් සමහර අය සිංහල බස්වහරය අනුව කියනවා ගිය නුවණ ගිහිල්ලා. අතුන් ලවාවත් ඒක අද්ද ගන්න පුළුවන් කමක් නැහැ. ඔය ගැන හිතලා දැන් පසුතැවෙන්න එපා කියලා. ඒව සාමාන්‍ය අදහස්. නමුත් මේක ගැඹුරින් ඒකක් මම කොහොමද කරන්නේ? ඔය මොනවා කිව්වත් මට හිත හදාගන්න බෑ. එතකොට කියනවා මං අවුරුදු ගාණක් පුද්ගලයව ආශ්‍රය කළා. අවුරුදු ගාණක් තිස්සේ මං මේ වගේ බලාපොරොත්තු තියාගෙන හිටියා. මගේ ජීවිතේ එකම අරමුණ තිබුණේ මේක කරගන්න. නමුත් ඒක සිද්ධ වුණේ නෑ. දැන් මතක් වෙනකොට මගේ ජීවිතේ පසුතැවීමක් තිබෙන්නේ. දැන් මේවා
තරුණ ජීවිතවල තියෙනවා. මධ්‍යම වයසේ පසු වෙන ඇත්තන්ගේ ජීවිතවල තියෙනවා. විවාහයට පත් වෙලා දරුවෝ ඉන්න අයගේ ජීවිතවල තියෙනවා. ඒ වගේම තමන්ගේ දරුවෝත් විවාහයට ආවහ විවාහයන්ට පත් කරලා දීලා තමන්ට මුණුබුරු මිනිබිරියන් සිටින අය තුල පවා පසුතැවීම් තියෙනවා. සමහර ගුරුවරුන්ට ශිෂ්‍යයන් පිළිබඳව තියෙනවා. ඥාතීන් පිළිබඳව තියෙනවා. සමහර අය පුතේ සේවාව කරනවා කියලා සමාජ සේවා සිද්ධ කරනවා කියලා අනුන්ට උදව් උපකාර කරනවා කියලා ඉදිරිපත් වෙලා අවසානයේ තමන්ට ඕන විදියට ඒ දේ සිද්ධ වුණේ නැති වුණාම හෝ අවංක හිතින් ඒ දේවල් කරන්න ආවත් අන් අයගේ අර අනුම් බැනුම් එහෙම නැත්නම් දෝෂාරෝපණ කරදර වලට මුහුණ දෙන්න සිදුවීම නිසා පසුතැවෙනවා. ඇයි මගේ මම මේ වගේ දෙයක් කරන්න පටන් ගත්තා. මම මගේ පාඩුවේ වැඩක් බලාගෙන නැත්තම් මගේ අයට කටයුතු යමක් කරගෙන උදව් උපකාර කරගෙන හිටියනම් හොඳයි. ඇයි මම මේ වගේ දෙයකට යමුනේ? මට දැන් තියෙන ජීවිතේ ඉතුරු වෙලා තියෙන්නේ පසුතැවීමක් විතරයි. සමහර තරුණ දරුවෝ කියන දේක් තමයි මට ඉතුරු වෙලා තියෙන්නේ කඳුලක් විතරයි. පුතේ අපිට පුළුවන් නම් මේ දේශනාව සාකච්ඡාව ශ්‍රවණය කරන ඇත්තන්ට ධර්මානුකූලව හිතලා බලලා ආරාධනා කරන්න. ඔබ පසුතැවීමත් එක්ක ඔබේ ජීවිතය දුර්ලභ ලැබූ මනුෂ්‍ය ජීවිතය නැවත පටිඝයෙන් යුක්ත ඔබ දැන් දුකෙන් ගත කරනවා කියන පටිඝයෙන් ඒක දෝෂයක්. ලෝභ දෝෂ මෝහ කියන ත්‍රිවිධ අකුසල හෝ අකුසල මූලවල පින්වත්නි ප්‍රධානම කරුණක් දෝෂය. ඒ උපාදානයේ නිසා තමයි මමයේ මාගේ කියන දෘෂ්ටිය නිසා තමයි ස්කන්ධ පංචකය මගේ මම වේ මගේ ආත්මය කියලා ස්වකීය කොට ගැනීම නිසා තමයි ඒ තුලින් ප්‍රිය අරමුණේ ඇලෙන්නේ අකමැති අරමුණේ ගැටීම ඇති වෙන්නේ. එහි අකමැති අරමුණේ ගැටෙනවා කියන එක තවත් ප්‍රධානම ද්වේෂයක්, තරහවක්, වෛරයක්, ක්‍රෝධයක් මේ දේවල්. එයට බාර දීලා මම දුකින් ජීවත් වෙනවා කියලා ඔබ දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතය පහතට හෙලා ගන්න එපා. මේ ජීවිතේ පමණක් නෙමෙයි. දැන් ඉතින් මට කියලා ජීවිතයක් නැහැ. මං ඔහේ ජීවත් වෙනවා. මේ දෙන්න බැරි නිසා ජීවත් වෙනවා. අරමුණක් නැහැ කියලා ඔහේ දවස් ආරම්භ වෙනවා, ගත වෙනවා කියන තැනක විය යුතුනේ. මේ ජීවිතේ පමණක් නෙමෙයි පින්වත්නි. දැන් ඔබ ඔය අරමුණු ඉටු කරගන්න බැරි වුණා කියලා තැවෙන්නේ පුතේ මේ ලෞකික ලෝකයේ අරමුණුත් එක්කනේ. දැන් ඔබ අතීතය ගැන දුක් වීමක් ගැන නෙමෙයිනේ. සංසාර ගමනේ මගේ හිටපු අම්මලා තාත්තලා දැන් කොහේ කොතැනක සිටිනවද දන්නේ නැහැ. මට තිබිච්ච ධන දහනට මොන වුණත් දන්නේ. එහෙම නැත්නම් මම දුගතුල ඉපදිලා හිටියේ මට දැන් හරි පසුතැවීමක් තිබෙනවා. එහෙම හිතන්නේ කියලා නෙමෙයිනේ. ඒ ගැන මතකයක් නැහැ. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිවිද්‍යා ඥානයන්ගෙන් අවබෝධය ලැබලා සියලු සත්‍යෝම ඔවුන්ගේ අතීත සංසාර ගමනේ වැඩිපුරම උපත ලබා තිබෙන සතර අපාය. දැන් ඔබ හිත සනස ගන්න. සතර අපායෙන් අත්මිදෙල මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය ලැබුවා නේද කියලා. අපට බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාව හැටියට සැනසෙල්ලක් තියෙනවා. ඒ තමයි ගෞතම බුද්ධ ශාසනය මුණ ගැහුණ කියලා. මේ උතුම් ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියලා. එතකොට දැන් මේ වර්තමානයේ ලැබූ ජීවිතයත් එක්ක ජීවත් වෙනකොට දැන් ওই හට අරගෙන බිඳින්නේ නැතිව යන මේ ජීවිතේ ඔය Taman කැමැති පරිදි අරමුණු ඉටුනේ නේ නැත්තම් කැමැති පරිදි දැන් නිවැරදි කියලා හරි කියලා අරමුණු හිතෙන් අල්ලගෙන අතිනුත් වස්තු ලං කරගෙන පුද්ගලෝ ලං කරගෙන නැවතත් සසරේ යථා ස්වභාවය සියලු සංකත සංඛාර වල යථා ස්වභාවය අනුව හට අරගෙන බිඳී නැතිව යන පුද්ගලෝ දුරස් වෙනවා අරමුණු Tamanට ඕනේ විදිහට ඉටු වෙන්නේ නැහැ ගහකොළ ගේදර මිල මුදල් වුණත් හරි හම්බ කරපු දේවල් උනත් ඇති වුණා වගේම නැති වෙනවා කොයිතරම් පරිස්සම් කරගෙන ඉන්නවා කිව්වත් අපිට ඕන විදිහට පවතින්නේ මොනවා කිව්වත් අවසානයේ Tamanගෙම ස්කන්ධ පංචකය ළඟ නතර වුණොත් මේ කයේ තියෙන යථා ස්වභාවයේ ලෙඩවීම දි รา ගෙන යාම ඔස්සේ අපිට තේරෙනවා දැන් අපි ටික ටිකවත් අවබෝධ කරගන්න පුළුවන්. එහෙමනම් මේ ජීවිතයේ යම් අරමුණු අභාවිත හිතකින් මම මගේ කරගෙන ඇසෙන් රූප කනෙන් ශබ්ද නාසයෙන් ආග්‍රහණ දිවෙන් රස කයෙන් ස්පර්ශ මනසෙන් සිතුවිලි ධර්මයෙන් භාවිත කරන්නම අපි පෙන්눔 කරනවා පින්වත්නි. පුතේ අපි සඳහන් කරානේ මේ අරමුණු පාත්තනකොට අර නිතර සඳහන් කළා වගේ මේ පදනම සකස් කොටගෙන තියෙන්න ඕන. මෙතන හේතුඵල ධමයක් තිබෙන්නේ. කිසිවෙක් හෝ කිසිවක් ස්ථිර සදාකාලික නැහැ. තනි වචන පෙළ ගත්තොත් සියලු සංකතවල තිබෙන්නේ හට අරගෙන බිඳී නැතිව යාම. සියලු සංස්කාර ධර්ම වහා නැසෙන සුළුයි. අන්න ඒ අවබෝධයෙන් යුක්තව අසාදයෙන් ඔබ සොම්නසින් සීලේ පිහිටලා කටයුතු කරන්න. ඔබේ ජීවිතය පරිහරණය කරන්න. ඒ බව මනවින් දේශනා කළා නිතර නිතර ආරාධනා කළා. ඉතින් ඒ ඔස්සේ තමයි ඔබ ජීවිතය දකින්න පුළුවන්කම ලැබෙන්න ඕන. දැන් ඒ ඔස්සේනේ දැන්
සතර හතිපට්ඨාන සූත්‍ර දේශනාවෙත් පෙන්눔 කළා. එය භාවනා කර්මස්ථාන වගේ ඉරියව් පවත්නකොට ඔබ හිත පුරුදු කළ හිතින් අරමුණු දකින්න මෙනෙහි කරන්න සම්පජඤ්ඤය පාත්තන පරීක්ෂාකාරී නුවණ පාත්ත ගන්න පුළුවන්කම තිබෙන්න ඕනේ. මේ ස්කන්ධ පංචකයත් මේ කයත් සම්මුතියට පැවැත්වුවට මම මගේ කියලා පරම සත්‍ය වශයෙන් කිසිවක් මගේ වෙන්නේ ස්ථිර වෙන්නේ සදාකාලික වෙන්නේ නැහැ කියන අවබෝධය පවතින්න ඕනේ. එතකොට පුතේ අරමුණුත් එක්ක ජීවත් වෙනකොට යමක් සම්මුතිය තුල කිව්වත් දැන් ඉගෙනීමකට රැකියාවකට අනාගතයකට ගැන අරමුණු හදා ගන්නවා. එතෙන්දි කියනවනේ මේකම තමයි මගේ ජීවිතය. මේකම ඉටු කරගත්තොත් මට ඔක්කොම හරියනවා. දැන් තරුණ දරුවෝ නිතර පාවිච්චි කරන වචන තියෙනවා මේක කරගත්තොත් මම සම්පූර්ණයෙන්ම දිනාගත්තා වගේ ජීවිතය. මේකෙන් තර තවත් ලෝකයක් නැහැ. කොහොම හරි හොඳටම මොකක් හරි කළ දුක් විඳලා හරි මේකම ලබන්න ඕනේ. මේ වලට මේ වචන වලට තරුණ දරුවෝ පාවිච්චි කරන විවිධ වචන තියෙනවා පුතේ. ඒව ධර්මානුකූලව ගැලපෙන්නේ නැහැ. ඒව සමහර වචන ඕලාරිකයි. එයයි කියනවා කොහොම හරි දුක් විඳලා මේක කරගත්තොත් මම දැන් නිවැරදි. දැන් ඔක්කොම දේවල් මම එතකොට සම්පූර්ණ කරගත්තා වගේ. ඔබ ඔය කියන්නේ භාවිත හිතකින්ද? මේකෙන් අදහස් කරන්නේ සම්පූර්ණයෙන්ම භාවනා කරලා විශිෂ්ට ඥානයක්ම ලබාගෙන ඔය අදහස කියන්නේ නැත්නම් ධර්මානුකූල වචනේ උද්‍යව්‍ය ඥානය ඇති කරගෙනම ධම්මට්ඨිතියට අනුව දැන් ඔබ මේ පවසන්නේ කියන අදහසම නෙමෙයි. නමුත් යම් වූද අවබෝධයකින් යම් වූද බුදුදහමේ පෙන්වා දෙන තිලක්ෂණයට යටත් කළ අනිච්ච දුක්ඛ අනාත්ම වූ තිලක්ෂණ ධර්මයට යටත් කළ අදහසකින් ඔබට දැනෙනවද කියනවද? මොනතරම් දුක් විඳලා මේක ලබනවා කිව්වා. ලබන්න හේතු වන මම කියන සම්මුතිය පරමාර්ථ වශයෙන් මේ ස්කන්ධ පංචකය මොන විදියේ ලෙඩ දුක් වලටපත් වේද, මොන විදියේ කර්ම දෝෂ තියේද, මොන විදියේ ස්වාභාවික විපත් වලටපත් වේද කියලා කාටවත් කියන්න බෑ. එතකොට ඔබ දැන් කුමන හෝ දුක් විඳලා ඒ විදියට කරදර විඳලා මේක ලැබුවා. ඒ ලැබූ දේ ඒව සංකත සංඛාර පුතේ. හට අරගෙන මිදී නැතිව යනවා. ඒව මොන විදියට පවතීද ඒව සදාකාලිකයි කියලා. දැන් මේ ජීවිතයේ ඉහළ විභාග සමත් වෙලා කොහොම හරි ඉහළ රැකියාව අරගෙන ගේ දොර හදාගෙන ධනිය තනතුරු ඒ දේවල්. තවත් අය අද හිතනවනේ රටකට ගිහිල්ලා. දැන් ඒ රටට ගිහිල්ලා කොහොම හරි මහ මොහොතෙන් ගිහිල්ලා හරි වැරදි විදියට හරි හොඳ විදියට කොහොම හරි ගිහිල්ලා ඊට පස්සේ එහෙ සකස් වුණාට පස්සේ මම දැන් සම්පූර්ණයෙන්ම හරි මට සැනසෙන්න පුළුවන් වෙන මොකක්වත් ඕනේ නැහැ. දැන් ඔය ඔක්කොම කරන්නේ කියන්නේ හිතන්නේ මිස්කන්ධ පංචකයත් එක්කනේ. එහෙමයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයත් එක්ක. ස්කන්ධ පංචකය නැවත විග්‍රහ කරන්නේ මේ දේශනාවේ. පින්වත්නි මේ ස්කන්ධ පංචකයේ මේ ජීවිතය අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් හට අරගෙන බිඳී නැතිව යනවා. මොහොතකින් මේ සියල්ල වෙනස් වෙන්න පුළුවන්. අනිමිත්තාන් ඥායරේ ලෙඩ දුක් ගැන, මරණය ගැන, හේතු ගැන, ඒ වගේම කොතනක මියයි දෙයිද, වලලායිද මේ කිසිවක් ගැන කියන්න පුළුවන් කමක් නැහැ පුතේ. එහෙමයි. මේක තමයි යථා ස්වභාවය. ඒ නිසා දැන් මේකෙන් අදහස් කරන්නේ ඔබ උත්සාහයෙන්, අදිෂ්ඨානයෙන්, ධෛර්යයෙන් ඉගෙනීම, රැකියාව, අනාගතයේ සැලසුම් කරන දේවල් කරන්න එපා කියන්නේ. නමුත් වර්තමානයේ තුල මේ හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵල විපාක හේතුන්ගේ විසිරෑමෙන් නැති වෙනවා කියන අවබෝධයෙන් ජීවිතේ පාත්තන. අන්න ඒ පදනම මත රැඳිලා ඔබ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු වශයෙන් ඉදිරියට මනවින් මෙනෙහි කළ හොඳ නරක තේරුම් අරගෙන වැඩිහිටියෝ ගුරුවරු අධ්‍යක්ීන් තියෙන ඇත්තත් එක්ක යහපත් වූ අරමුණ වෙනුවෙන් සැලසුම් සහගතව කටයුතු කරන්න. හැබැයි එනමුත් යථාර්ථය සියල්ලම ඕනම මොහොතකම හටගත්ත වගේම නැති වෙලා යනවා. ඒ වෙනුවෙන් ඔබ හිත සකස් කළ නැතිනම් ඔබට ඇතිවන දුර්විපාකය දරා ගන්න බැරි වේවි. මොකද දැන් අභාවිත හිතෙන් ඔබ අරමුණ අර ජය ගන්න හදන්නේ කොහොම හරි කියන තැනක පස්පව් දස අකුසල වලට යොමු වෙන්න පුළුවන්. කොහොම හරි මේ කර්මුණු ජය ගන්නවා කියන තැනකට හිත පාත්තන අය යම් විටක පුතේ සොරකම් කරනවා. එහෙමයි. වංචා කරනවා. හිතේ නොයෙක් විදිහේ අකටයුතුකම් ගැන සිතුවිලි එනවා. මායාවට හසු වෙනවා. ඊළඟට ඒව ඕන විදිහට වෙන්නේ තුන කේන්ති ගන්නවා. තරහ ගන්නවා. මේක ඊටාම ලිංගතුකමින් කරුණාවෙන් දේශනා කරන්නේ අපි මේ නිවන් මඟ අරමුණු කරගෙන ලෞකික ජීවිතයේ දහමින් ගත කරන ප්‍රීතිමත් ජීවිතයකට අවශ්‍ය කාරණාත් පෙන්වලා දීලා මේ ජීවිතේම ලෝකෝත්තර තත්ත්වයේ නිවන අරමුණු කරන දහම් කතාව. ඒ නිසා කරුණාවෙන් ඔබ ඔබේ හිතගෙන දකින්න.
අනවබෝධයෙන් පරමාර්ථ ධර්මයේ පිළිබඳ අවබෝධයක් තොරව කොහොම හරි කෙසේ හෝ කුමක් කළා හරි මොන විදිහේ දුකක් විඳලා හරි මේ අරමුණ ලබනවා කියන තැනකට හැසිරෙන අය හිතන අයගේ ඒ සිතුවිලි මොන වගේද කියලා. අන්න කෙලස් පිරීගෙන එහෙම ගිහිල්ලා හැබැයි Tamanට ඕන විදියට ඒ දේ සිද්ධ වුණේ නැති වුණාම කුමක්ද වෙන්නේ? ශෝක පරිදේ දුක් දුම්නස් දැන් මෙතෙන්දී අර කුක්කුච්ච පසුතැවීමක් එනවා. මම මේ දේවල් කරමින් තමයි මේ ඒක ධර්මයේ හඳුන්වන වචනේ පාප අකුසල කරමින් තමයි මම මෙතෙන්ට ආවේ. සමහර දේවල් ලබන්න බොහෝම බොරු කියනවා. බොහෝම බොරු කියනවා. හිතා ගන්න බැරි විදියට බොහෝම බොරු කියනවා. අන්නයට චෝදනා කරනවා. හිතුවිලි බොරුව නිර්මාණය කළා ඒ වගේ දේවල් සිද්ධ කරන දැන මේ අනිත් අයට විපතක් වෙයි මේක කිරීමෙන් කියලා ඒ වගේ බොරු කියනවා. කේලාම් කියනවා. පරුස වචන කියනවා. ওই විදියට හැසිරෙන පටන් ගන්නවා. ඊට පස්සේ හොඳයි ඒ දේ දැන් හිතාගෙන හිටියක් දැන් යහපතක් ලැබුවා කියලා. ඊට පස්සේ ඒ හටගත්ත වගේම නැති වෙනවා. කිසිවක් ඉස්තර සදාකාලික නේ. අඩුම තරමින් දැන් අපි හිතමු ඔබ ලෞකික ලෝකයේ තුල හොඳමයි කියන නිරෝගී පෝෂ්‍යදායි ආහාර අරගෙන ව්‍යායාම කළා බොහොම සැලකිල්ලෙන් ඉඳලා ශරීරය ගැන කටයුතු කළා නිරෝගී ඉන්නවා. හැබැයි වයසට යන එක නතර කරන්න පුළුවන්ද? මොනතරම් කටයුතු කළත් වයසට යන එක හඟවන්න හැදුවත් එක එක ආලේප වලින් එක එක ඇඳුමින් පැළඳුමින් ක්‍රියාදාම වලින් හැබැයි තත්ත්වයේ හඟවන්න බෑ. ඒ වගේම පුතේ ඒ මොන විදිහේ කර්ම දෝෂ මේ ජීවිතවල තියෙනවද කියලා ඒක කාටවත් කියන්නත් බෑ. එතෙන්දී අර අභාවිත හිතකින් දැන් මේ ගමනාවේ හිතන විදියට දැන් තමන්ගේ දේවල් ඉටු කරගෙන ඉන්නේ. හැබැයි නිතරම අභාවිත හිතෙන් මේව කරගත්ත නිසා බියක්, ශෝකයක්, පසුතැවීමක් තිබෙනවා. මම මේ දේවල් කරලා තමයි මම මෙතෙන්ට ආවේ. මේ දේවල් ලැබුවේ. සතුටයි කියලා දැන් පෙනුනට මට එවැනි දෙයක් හිතේ මට දැන් විටින් විට දැනෙනවා. සමහරට අමතක කරන්න ඉඩ තියෙනවා. බොහෝ දේවල් කළා. හැබැයි අමතක කරන්න එපා. විඥාණය තුල මේවා තැම්පත් වෙලා තිබෙනවා. විඥාණය තුල මේවා සකස් වෙලා තියෙනවා. විටින් විට බලවත් ලෙස යටපත් වෙලා තිබෙන අකුසල අනුසය ධර්මත්මත් වෙලා වෙන්න පුළුවන්. එතකොට හොඳ දේවල් කරන්න බැරුණේ දැන් ලෞකික වස්තුත් එක්ක මම යමක් ලැබුවා, දිනුවා, ඔබට වැටහෙන විදියට නම් මම රැකියාව ගත්තා, තනතුරු ගත්තා, සම්මාන ගත්තා, මම රටකට ගියා. දැන් මේව ලබාගෙන ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන අරගෙන මෙහෙම හිටියා. ඒක පැත්ත. තව මේ දේවල් කිසිවක් ලබා ගන්න බැරුව අය පුතේ පසුතැවෙන්න පුළුවන්. මට මේ දේවල් කරගන්න බැරි වුණා කියලා. ඒ අනුවත් පසුතැවෙන්න පුළුවන්. දැන් ඒ ඇත්තන්ට අපි ආරාධනා කරන්නේ කරුණාවෙන් දුර්ලභව ලබාගත් මනුස්ස ජීවිතය ගැන හිතන්න. ඔබ උත්සාහයෙන් අදිෂ්ඨානයෙන් සිද්ධ කරලා පෙර කරන ලද පිනේ අඩුවක් තිබෙනවා. මිනිසෙක් වෙන පින තිබුණා. හැබැයි යහපත් ලෙස යමක් ලබන්න පිනේ මදකමක් තිබුණා. තරහ ගන්නවත්, පසුතැවෙන්නවත්, අනුන්ට ඊර්ෂ්‍යා කරන්නවත්, පස්පව් කරන්නවත් එපා. ප්‍රාණඝාත සොරකම්. ප්‍රාණඝාත කරන්න හිතන්නත් එපා. සොරකම් කරන්න එපා. ධෛර්යයෙන් අදිෂ්ඨානයෙන් ධර්මානුකූලයි කියලා හිතනකොට ලද දෙයින් සතුටු වෙනකොට ඔබට ගන්න ලැබෙන ආහාරය කුමක් වුවත් රාජභෝජනයක් වගේ දැනෙනවා. ඒක මේ නැති අයට කුසගින්නේ ඉන්න අයට කුස පිරුණම තියෙන ආදීනව දේශනා කරනවා කියන තැනකින් හිතන්න එපා. ගියක් දොරක් හරියට නැති කෙනෙකුට ගියක් දොරක් හොඳට හදාගත්තත් හිත හදාගත්තේ නැත්නම් නිින්ද යන්නේ කියන කතාවෙන් අනුශාසනා කරනවා කියන අදහසම නෙමෙයි. ඔබ උත්සාහයෙන් අදිෂ්ඨානයෙන් ධෛර්යයෙන් කටයුතු කරන්න. නමුත් සංසාරගත දෝෂ හෝ ලෞකික වශයෙන් කුමන හෝ වැරදිච්ච තැනක් නිසා ඔබට යමක් ලබන්න බැරි වුණත් හැබැයි පස්පව් වලට නම් යමු වෙන්නේ. මගේ හිතේ තරහ ඊර්ෂ්‍යාව ඇති කරගන්නේ නැහැ. ලද දෙයින් සතුටු වෙලා ධර්මානුකූලව ජීවිතෙන් පැලේ හිටියත් මම සතුටින් ජීවත් වෙනවා කියන තැනකට මාර්ගය හදා ගන්න පුළුවන්. එහෙම බොහෝ පිරිස් සිටිනවා. ඒට කල්යාණවන්තයෝ උදව් කරනවා. පුතේ දැන් මේ ගැඹුරු තැනකට එන්න මත්තෙන් පසුතැවීමෙන් කුක්කුච්චයෙන් වළකින්න දැන් සාමාන්‍ය බොහෝ කෙනෙකුට වැටහෙන කොටස් මේ පෙන්눔 කලේ. දැන් ගැඹුරට යනකොට කුක්කුච්ච කියන්නේ නොකල කුසල් කල අකුසල් ගැන පසුතැවීමක් ඇති වෙනවා. නිවන් මාර්ගයේදී කතා කරනකොට. එතකොට කල අකුසල් ප්‍රාණඝාත ඒ වගේම සොරකම් කාමීත්‍යාචාර බොරු කීම් මදයට ප්‍රමාදයට හේතු වෙන මත් වතුර මත්ද්‍රව්‍ය වලට මේවට යොමු වීම. දැන් මේ වචන වලින් පෙනෙන දේවල්ම නොවුනට ප්‍රාණඝාතයක් යම් කෙනෙකුගේ ජීවිතේම නැති වුණාට තරහව වෛරය ඒ අයටත් මරණයම ප්‍රාර්ථනා කරමින්
ආදී වශයෙන් කටයුතු කරනවා නම් ඒකත් එක හේතුවක්. ඊළඟට නැති දේවල් ගැන මේව ලැබුණොත් හොඳයි මේකම ගන්න ඕනේ ආදී වශයෙන් සොරකම් අතින් කළේ නැතුණාට ඒ ආශ්‍රිතව සිතුවිලි පාත්තල. කාමයේ වර්ධවා කායිකව හැසිරුනේ නැතුණාට සිතුවිලි වලින් ඇසෙන් දැකීම කනෙන් ඇහිීම සිත කුල්මත් කරන තැන. ඊළඟට අනුන්ට කරදරයක් වන විදියට බොරු කියනවා කේලම් කියනවා කියන තැනක නැති වුණත් ඒ වගේ සිතුවිලි වලින් විවිධ ආකාරයෙන් වචන සිතුවිලි පැවැත්වීම. මේ ආදී වශයෙන් සමහරට කළ අකුසල් ගැන මතකයට එන්න පුළුවන්. පස්පව් දස අකුසල් මේ දේවල් මතකයට එනකොට ඒ හිතට පසුතැවීමක් ඇති වෙන්න පුළුවන්. ඇයි මම මේ වගේ දේවල් කරේ කියලා. දැන් හොඳ නරක පින්පව් කුසල් අකුසල් ගැන ඔබට අහන්න ලැබෙනකොට දුගතිය සුගතිය ගැන අහන්න ලැබෙනකොට කරපු කියපු දේවල් එක්ක අකුසල් ගැන කරපු අකුසල් දුගතියක් මතක් වෙනකොට දුගතිය ගැන දැනෙනකොට අප්‍රමාණ පසුතැවීමක් ඇති වෙන්න පුළුවන්. පුතේ සමහර කෙනෙකුට අර හිතේ දැඩි ආවේගය තරහ වෛරය මතුවනාම ඕන තැනක ඉපදුණා කල්ප ගානක් වුණත් කමක් නැහැ දුගතියක පිදිලා දුක් විඳිනවා කියන තැනක එන්න පුළුවන්. එහෙම වෙන්න එපා පින්නත්. මේ ලෞකික ලෝකයේ මේ తాවකාලික අරමුණු වෙනුවෙන් තමයි ඇලීමක් කොයි හෝ Tamanට ඕන විදියට සිදුවන්නේ නැතුනම ගැටීමක්. මේ ජීවිතයෙන් පස්සේ කිසිම සම්බන්ධයක් නැහැ මේ අරමුණුත් එක්ක මේ ජීවිතත් එක්ක. නමුත් මරණින් මත්තේ මේ හදාගත් අරමුණ නිසා අප්‍රමාණ කාලයෙන් නැවත සතර පහ පිළිදෙල දුක් විඳින්න වෙනවා කියන තැනක මහ භයානක අදහසක් තියෙනවා. ඒ ගැන නිසා නුවණින් දැකලා මේ ජීවිතේම ගැටලු ඔබ හිතන විදිහට විසඳ ගන්න බැරි වුණත් ලෞකික අරමුණුත් එක්ක සසර ගැනවත් හිතලා තද ඇලීම හෝ උපාදානය හෝ තරහින් බැහැර වෙන්න ඕනේ. වෛරයෙන් බැහැර වෙන්න ඕනේ. ඒක තමයි සැනසෙල්ල. ඔබම ඔබේ කැඩපත ළඟ මුහුණ බලන්න. මේ ජීවිතේ නැවතත් සතර පහ ඉපදින තැනකට සදාගත යුතු නැහැ කියන තැනකින් ජීවිතේ දකින්න. ඒ වගේම නොකල කුසල්. දැන් බොහෝ කෙනෙකුට අපි ධර්මානුකූලව ගත්තොත් පුතේ මට තාම සෝතාපන්නවත් වෙන්න බැරි වුණා. ඒ ගැඹුරු තැනක් රහත් වෙන්න බැරි වෙච්ච තැන ඉහළම තැනනේ. අඩුම තරමේ සක්කාය දිට්ඨිය පටන් මුළුමනින් බැහැර කරලා සෝතාපන්නවත් වෙන්න උනේ නැහැ කියන තැනක. එහෙම නැත්තම් දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව හටගන්න හැම දෙයක්ම නැති වෙනවා. සම්මුතියට මම මගේ කියලා කිව්වට පරමාර්ථ වශයෙන් මේ කිසිවක් මගේ නොවේ මම නොවෙමි මගේ ආත්මය නොවේ මගේ වශයෙන් පාත්තන්න බෑ. මේ ආදී වශයෙන් මට තවම ධර්මයේ දකින්න බෑ. මට මොනතරම් අහලා තිබුණත් කැමැති අරමුණේ තදින් ඇලෙනවා අකමැති අරමුණේ ගැටෙනවා. මට තවම හිත සමාධියට ගන්න මේ භාවනා මාර්ගයෙන් පෙන්වා දෙන කුසල හිත පාත්ත ගන්න බෑ කියලා යම් කෙනෙකුට පසුතැවෙන්න පුළුවන්. පසුතැවෙන්න එපා. ස්වල්ප ආරම්මණයකින් සිතුවිල්ලකින් ආස්වාස ප්‍රස්වාසයේ ස්වල්ප වේලාවක් හිත යොමු කළා මේ අරමුණේ හට ගැනීම බිඳී යාම නැතිව යාම දකිනවා. මේ අරමුණේ ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් බැහැරව මම සිත පාත්තනවා. අන්න ඒ ඔස්සේ ටිකෙන් ටික දියුණු කළා. දැන් මගේ හිත කුසල් මාර්ගයට යොමු කරගන්න පුළුවනි. මට උණ හෙම්බිරිසාවක් හැදිච්ච වෙලාවක හෝ මම ජීවිතයේ අත්හර්ථය දකිනවා. තමන්ගේ ප්‍රිය කෙනෙකුට පවුල කෙනෙකුගේ පටන් ලෙඩ දුක් කරදර බාධක ඔස්සේ හට ගැනීම බිඳී යාම මා දකිනවා. ඕනෑතරම් මරණයේ අවස්ථාව දැකලා තිබෙනවා. මේ වයින් දකින්නේ මමත් මේ වගේ නේද කියලා අජ්ජත් බහිද්ද වශයෙන් තමා කෙරෙන් බාහිර ආරම්මණයන්ගෙන් දැකලා ටිකෙන් ටික කුසල් මගට එන්න එවිට ඔබට පසුතැවෙන්න අවශ්‍යතාවයක් වෙන්නේ. දැන් මේ නිවන ධර්මයෙන් පුතේ පෙන්눔 කරන්නේ ධර්මාබෝධයේ ඔස්සේ උද්දච්ච කුක්කොච්චය සිතේ විසිර යාම පසුතැවීම තිබෙනවා නම් තිබෙනවා කියලා දැනගන්නවා. නැත්තම් නැතයි කියලා දැනගන්නවා. නැති වුණාට පස්සේ මගේ සිත උද්දච්ච කුක්කුච්චෙන් බැහැරව මේ අරමුණේ සිත සිහිය පිහිටුවා ගන්න පුළුවනි. දැන් එහෙම පිහිටුනවා කියන තැනක සිත සිහිය පිහිටවන්න පුළුවන්කම ලැබෙනවා. අවසන් වශයෙන් මේ මාර්ගයට යොමු වෙනකොට නිවන් මගට හේතුන චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ විදර්ශනා පෙන්වා දෙන කැමැති අකමැති මධ්‍යස්ත මනාප අමනාප නොවන මේ අරමුණු තුන පුතේ විදර්ශනාවෙන් දකිනවා. අන්න විදර්ශනාවෙන් දකිනවා කියන්නේ හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙලා හේතුන්ගේ විසිර යාමෙන් නැතිව යනවා. අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන්ට යට සැප වුණ සම්මුතිය තුළ පරිහරණය කරනවා. හැබැයි මම මගේ කියන දැඩි තෘෂ්ණාවට ආසාවෙන් ගන්න. අකමැති අරමුණේ හට අරගෙන බිඳී නැති වෙන ස්වභාවය දකිනවා. අවශ්‍ය තැන ප්‍රතිසංස්කරණය කරන ලෙඩක් දුකක් වගේ කැඩිච්ච බිඳිච්ච කියක් ධර්මානුකූලව හදා ගන්නවා වගේ. හැබැයි තරහවක් වෛරයක් ගැටීමකට යන්නේ. මධ්‍යස්ථ තනියේදී මුලාවටපත් වෙන්නේ නැතුව සංසුන් බවම හේතුඵල ධහමම මෙනෙහි කරනවා සිහිපත් කරනවා. මේකට කියනවා පුතේ විදර්ශනා
උපේක්ෂාව කියලා. ඒ ස්වභාවය ඔබට මට අපි හැම කෙනෙකුටම නිවන් මාගේ සකස් වීම අවශ්‍යයි. කාල වේලාව අවසන්. අද දවසේ සාකච්ඡා කළ මේ නීවරණ ධර්ම පහේ 4 වෙනි කරුණ උද්ධච්ච කුක්කුච්චය සිතේ ඇතිවන විසිර යාම හා පසුතැවීම. කළ අකුසල් නොකළ කුසල් ගැන ඇතිවන පසුතැවීම ඒට හේතු සාධක ලෞකික වශයෙන් සාකච්ඡා කළා. පරමාර්ථ ධර්මයට අඩං යටත් කරලා ලෝකෝත්තර තත්වයට දියුණු කරගන්න ආකාරයක් පෙන්වා දුන්න. තව බොහෝ කරුණු සාකච්ඡා කරන්න තිබුණත් වෙලාව අවසන්. හිතන්නටයයි ආරාධනා කරමින් වර්තමානයේ පවතින අවස්ථාවත් එක්ක අපේ ජීවිතවල මෙතෙක් පුරුදු කර සීල සමාධි ප්‍රඥා ගුණයන්ට බාධාවක් නොවන ආකාරයෙන් සිත සිහිය පිහිටවන්න. වතුර පොදක් නැතුව කුසගින්නේ සිට නමුත් අවසන් මොහොත දක්වා අවස්ථාව ආවත් සීල සමාධි ප්‍රඥා ගුණ මගෙන් පුරුදු කළ මගෙන් බැහැර වෙන්නේ නැහැ. ඒකෙන් බැහැර වුණොත් අනමතග්ග ගණනාවකින් වචනයකින් කියන්න බැරි සසර දුගතිය ඔස්සේ දීර්ඝ වෙයි කියන අදහස සිතට නගාගෙන මේ ලැබූ අවස්ථාවෙන් දුර්ලභ අවස්ථාවෙන් මේ සම්බුද්ධ සසුන ඔස්සේ ජීවිත ගමන පාත්තල වඩන්නට ආරාධනා කරමින් ඔබ හැම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු කායික මානසික සුවයන් නොඅඩුව සැලසේවා. ලෞකික ලෝකෝත්තර ඵල සමාධි ප්‍රඥාව උපදවාගෙන ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණිසම උපනිශ්‍රය වේවායි සාදුයි අදිෂ්ඨාන කරමු, ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සදහවත්නි, ඊ타මත්ම හරවත් වූ දේශනාවක් අද දවසේදීත් සුපසංජීවිතයේ ධර්ම සාකච්ඡාමය වැඩසටහන තුළින් අපේ පින්වත් දේශකයන් වහන්සේ දේශනා කළා. විශේෂයෙන්ම පංච නීවරණ ධර්මතාවයන් තුළ අන්තර්ගත වන හතරවන නීවරණ ධර්මතාවය වන උද්ධච්ච කුක්කුච්ච ධර්මතාවයේ කුක්කුච්ච කියන කාරණාව පිළිබඳවයි අද දවසේදී දීර්ඝ වශයෙන් අපේ ස්වාමින් වහන්සේ අපට අනුශාසනාවන් සිද්ධ කරන්නට කටයුතු කළේ. ඉතින් අද දවසේ මේ දේශනා කරපු කරුණු කාරණාවනුත් ඔබගේ ජීවිත වලට එකතු කරගන්නවා නම් මේ මුළු මහත් සමාජයේම සත්පුරුෂ සමාජයක් බවට පත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා ඔබට අද දවසේදීත් අපි හැමදාමත් වගේ යලි යලිත් ආරාධනා කරමින් ඔබගේ මේ දුර්ලභත්වයෙන් ලබාගත් ආ උතුම් මනුස්සත් දිවිය සත්පුරුෂක වශයෙන් ගත කරන්නට ඔබට මඟ කියා දෙන්නට අපේක්ෂාවෙන් ඔබ වෙනුවෙන් විකාශනය කරන සුපසංජීවිතයේ ධර්ම සාකච්ඡාමය වැඩසටහන වෙනුවෙන් සෑම සිකුරාදා දවසකම ඒකාත්මික වන්නට කියන ආරාධනාවත් මුදුන්පත් කරගෙන අද දවසේ වැඩසටහනට ලැබී තිබෙන කාල වේලාව අවසන් වන නිසා දේශනාව නිමාවට පත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊට මත්තෙන් මේ උතුම් දේශනාව ඔබට නරඹන්නට ශ්‍රවණය කරන්නට අවස්ථාව ලබා දෙමින් අද දවසේ දායකත්වයේ ගනිමින් කටයුතු කළ පින්වත් පිරිසට ඔවුන්ගේ අරමුණු පැහැදිලි කරමින් පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නටත් අපේ ගෞරවනීය දේශකයන් වහන්සේට ආරාධනා කරනවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද මේ උතුම් දේශනාවෙහි සදහම් සාකච්ඡාවෙහි පින්වත් වූ දායකත්වයෙන් කටයුතු කළේ කාන්ති පෙරේරා මහත්මිය සහ එතුමියගේ දියණිය රසිකා පෙරේරා මහත්මිය විසින්. දෙහිවල සරණංකර පාරේ පදිංචිව සිට මීට වසර 32කට පෙර අවුරුදු 80ක් ආයු වළඳා අභාව ප්‍රාප්ත වන්ට යෙදුන සෝමාවතී අමරතුංග මෑණියන් වහන්සේ සිහි කර පින් පැමිණවීමට බලාපොරොත්තු වෙනවා. කාන්ති පෙරේරා මහත්මියගේ දයාබර ස්වාමි පුරුෂයා වූද රසිකා පෙරේරා දියණියගේ ආදරණීය පියාණන් වූ විමලසිරි පෙරේරා මහතාට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. කාන්ති පෙරේරා මහත්මියගේ දයාබර සොහොයුරු සුසන්ත අමරතුංග, සහෝදරියන් වන අමිතා කෝට්ටේගොඩ සහ සරෝජිනී පීරිස් යන අයට පින් පැමිණවීමට හා සියලු මියගිය ඥාතීන් හා හිතවතුන් නමින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. දායකත්වයේ ඉසළු පින්වත් වූ ඔබ බලාපොරොත්තු වන අයුරින් ඒ සේම ඒ හැම වෙනුවෙන් පුණ්‍යානුමෝදනා වේවායි. ඒ වගේම සසර සුගතිගාමීව උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණිස සම්ම ප්‍රඥාව පහළ වී උතුම් නිවනම අරමුණු වේවායි ප්‍රාර්ථනා කරනවා. මේ දේශනාව ශ්‍රවණය කළ නැරඹු මේ රටේ හෝ ලෝක කොතනක හෝ වෙසෙමින් ඒ ඔබ හැම නමින් මේ දුණු සියලු ඥාති හිත මිත්‍රාදීන් නමිනුත් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම නිදුක්ව නිරෝගීව සුවපත් උතුම් නිවනින් සනසෙත්වායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින් කැමති සියලු දෙවියන් පුණ්‍යානුමෝදනා ලබා සතුටු වන්න, සතුටටපත් වුණා වූ සියලු දෙවියන්ගේ කරුණා මෛත්‍රියෙන් කාන්ති පෙරේරා මහත්මියත් සහ රසිකා පෙරේරා ඒ දියණිය ඇතුළු පවුලේ ඒ හැමත්
ධර්ම ශ්‍රවණය කළ සාකච්ඡා ශ්‍රවණය කළ ඔබ හැමදෙනාමත් ඒ වගේම අතිගරු නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරුවනත් සඳුන් ජීවන්ත පුතුණුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ හැමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලු සැනසෙල්ල පිණිස වේවා ඒ සඳහා පුණ්‍යානුමෝදනා ලබන සියලු දෙවියන්ගේ රැකවරණය නමදෝ වේවායි දෙවියනටත් පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා ඉදන් වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන් වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන් වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ලෝක ශාසනං හැම දිනාටම උතුම් නිර්වාණ බෝධිය පිණසම උපනිශ්‍රය වේවා සාදු සාදු සාදු. පින්නතුනේ ඒ වගේම අදත් සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡාමය වැඩසටහන තුළින් ඔබෙත් මගෙත් ජීවිත සුපසන් කර ගන්නට අවශ්‍ය කරන ධර්ම මාර්ගයේ පෙන්වා දෙමින් ඒ උතුම් දේශනාව අද දවසේදී පවත්වා වදාළ බත්තරමුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජනීය මිරිස්සේ ධම්මික අපේ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට තවත් চিරහත් කාලයක් මේ ආදී වූ ශාස්ත්‍රනික මෙහෙවරයන්හි නිරත වන්නට ශක්තිය ධෛර්යය වරම වාසනාව නිදුක් නිරෝගී චිරජීවනයේම සැලසේවායි අපි හැම දෙනාම සාදු නදින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එහෙමනම් ඒ උතුම් ප්‍රාර්ථනාවත් පෙරදරි කරගෙන අද දවසේ සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡාමය වැඩසටහන අපි මෙතකින් නිමාවටපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ලබන සතියේ සිකුරාදා දවසේදීත් පංච නීවරණ ධර්මතාවයන් තුල අන්තර්ගත වන අවසාන නීවරණ ධර්මතාවය පිළිබඳව ඔබට පැහැදිලි කිරීමක් දේශනාවක් රැගෙන යමි බලාපොරොත්තු වෙන්නේ. ඔබ හැම දිනාටම උතුම් සම්මා සම්බුදු සරණයි.